එන්න ප්‍රශ්නාංක 55. ප්‍රශ්නාංක 55 කියනවා ප්‍රනාන්දුගේ ව්‍යාපාරයේ 2017 ජූලි මාසයට අදාළ ගණිතණු ඔබ වෙත සපයා ඇත. ගණිතණු ටිකක් කියලා කියනවා 2017 ජූලි මාසයේ මුදල් ගෙවීම් ජර්නලයක් පිළිලකොට පොදු ලෙජරයට පිටපත් කිරීම. මුදල් ගෙවීම් ජර්නලයක් පිටපත් කරලා පොදු ලෙජරයට පිටපත් කරන්නලු. එන්න. එහෙනම් අපි ගහමු මුදල් ගෙවීම් ජර්නලයක් නේද? එන්න. දාන්න ප්‍රශ්නාංකය 55. ප්‍රශ්නාංකය 55. ප්‍රශ්නාංකය 55. ප්‍රශ්නාංකය 55 කියලා දාලා එනගන්න පොදු මොනවද ලැබීම් චැනල් එකට ගෙවීම් චැනල් එකට ආකෘතිය. මුදල් ගෙවීම් channel එක. හරි. එන්න කියන ගණිතණු ටික අපි දාගමු. මොනවද කියන්නේ බලන්න. මුදල් ගෙවීම් channel එකක් කියලා කියන්නේ හරියට මුදල් පොත බැරවෙනවා හා සමානයි. මුදල් ගෙවීම් channel එකක් කියලා කියන්නේ හරියට මුදල් පොත බැරවෙනවා හා සමානයි. නේද? මුදල්
ගෙවීම් ජර්නලය යනු මුදල් ගෙවීමක් බැවින් එසේ මුදල් ගෙවන සියලුම අයිතමයන් විශ්ලේෂණාත්මකව පෙන්වන ප්‍රකාශයක් නැත්නම් ලේඛනයක් නිසා අපි ඒක සඳහන් කරනවා මුදල් ගෙවීම් ජර්නලය. ජර්නලයක් කියන එකේ අදහස තමයි යම් ගණිතනු විශ්ලේෂණාත්මකව නිරූපණය කිරීම. එතකොට මුදලින් ගෙවපු ගණනු විශ්ලේෂණාත්මකව නිරූපණය කිරීම තමයි මේකෙන් වෙන්නේ. හරි? එහෙනම් අංක 1 7.1 අපිට ගැනුම් ගත්තේ මුදලට වෙච්ච සියලුම ගණනු වාර්තා කරන්නේ මේක ඇතුලේ. හැබැයි කිසිම වෙලාවක ණයට ගණනු මේක ඇතුලේ දාන්නේ නැහැ. එන්න 7.1 වවුචර් අංකයක් දීලා නැහැ. වවුචර් අංකයක් දීලා නැහැ. අර්පිත ගැනුම් 35000යි. යන ගැනුම් ලද වට්ටමක් නැහැ. වටිනාකමට 35000. වටිනාකමට 35000. ගැනුම් තීරුවට දාන්න 35000. ගැනුම් තීරුවට දාන්න 35000 අනිත් කෑලි. ඊළඟ ණය හිමි කමලට ගෙව්වා. එන්න දාන්න විස්තරයට. 7.5 දිනය ණය හිමි කමල් 12000යි. වටිනාකමට 12000 දාන්න. වටිනාකමට 12000 දාන්න. ඒක අයිති වෙන්නේ ණය හිමි කියන වියදම් තීරුවට නේද? ණය හිමි කියන වියදම් තීරුවට. එහෙනම් මේක දාන්න ඒකට. හරි. ඊළඟට කුලී හා වරිපණම් ගෙවීම 6000යි. කුලී හා වරිපණම් ගෙව්වා. මේ ගෙවන්නේ වියදමක්. වියදමක් නම් ඒත් මුදලින් ගෙවනවා. එහෙනම් 7.8 කුලී හා වරි වටිනාකම ධර්ම ගෙවන මුළු ගාන 6000යි. වියදම් වලට දාන්න එක 6000. ඒක වියදමක් නිසා. ඒක වියදම් වර්ගයක් නිසා දැම්ම 6000. ඊළඟ 7.10 රක්ෂණ ගාස්තු 7500යි. 7.10 රක්ෂණ ගාස්තු 7500යි. රක්ෂණ ගාස්තු 7500යි. අන්න දාන්න රක්ෂණ ගාස්තු උනත් මට වියදමක් නේද? රක්ෂණ ගාස්තු උනත් මට වියදමක්. එම නිසා ඒක දාන්න වියදම් වලට. ඊළඟ 7.12 ඒත් ගැනුම් 51000යි. ගැනුම් 51000ක්. අන්න ගැනුම් තීරුවට දාන්න. හැමතිස්සෙම සෑම මුදල් අයිතමයකම කාර්යභාරය මේ වටිනාකම් තීරුවට දාලා ඒක අයිති වන වර්ගීකරණයට දාන එක තමයි මේකෙන් කරන්නේ. හරිද? ඊළඟ සුනිල් ණය හිමි සුනිල් චෙක් පතකින් ගෙව්වා 17500. අන්න ණය හිමි සුනිල්ට ගෙවලා. එන්න මේ ගෙවන්නේ ණය හිමි සුනිල්ට වෙයි. එන්න ගෙවමු. 7.15 ණය හිමි සුනිල් 7.15 ණය හිමි සුනිල්ට ගෙවන්නේ 17500යි. හොඳට ඔළුවේ තියාගන්න. සුනිල්ට ගෙවන්නේ
17500යි. එහෙනම් වටිනාකමට 17500. සුනිල්ට ගෙවන්නේ 17500යි. හැබැයි සුනිල්ට මේ මුදල ගෙවන අවස්ථාවේදී මට හම් වෙනවා වට්ටම. ලද වට්ටම්. එහෙනම් ලද වට්ටම දාගන්න 2500යි. ලද වට්ටම දාගන්න 2500යි. ලද වට්ටම දාන්න 2500යි. නේද? 2500යි. හරි. එහෙනම් වටිනාකම දැම්මා. වටිනාකම දැම්මා සහ ලද වට්ටම දැම්මා. නමුත් අපි ඉදිරියට වර්ග කිරීමට අරගෙන යන්නේ එයාට ගෙවුව මුදල් ප්‍රමාණය විතරයි. එයාට ගෙවුවේ 17500 නේ. එහෙනම් 17500 තමයි ණය කිමි තීරුවට අරගෙන යන්නේ. අනිත් අදින් කියන්නේ. හරිද? ඊළඟ මුදල් ගැනිලි. මුදල් ගැනිලි කියලා කියන්නේ මොනවද දන්නවද? අයිතිකරු තමන්ගේ ව්‍යාපාරයට සල්ලි දානවා කියලා මං කිව්වා. අයිතිකරු තමන්ගේ ව්‍යාපාරයට සල්ලි දානවා. මෙහෙම දාන සල්ලි අයිතිකරු යම් හදිස්සියක් ඇති වුණාම නැවත ගන්නවා. ව්‍යාපාරයට දාපු සල්ලි අයිතිකරුට යම් හදිස්සියක් ඇති වුණාම අයිතිකරු ඒ සල්ලි ආයි ගන්නවා. අයිතිකරු යොදවපු සල්ලි නැවත ලබා ගැනීමට අයිතිකරු ව්‍යාපාරයට දාපු සල්ලි හොඳට බලන්න මම මේ කියන වචන අයිතිකරු ව්‍යාපාරයට යොදවපු මුදල් නැවත ලබා ගැනීම ගැනිලි වේ. එන්න. එතකොට යොදවපු මුදල් නැවත ලබා ගන්නකොට ව්‍යාපාරයේ තියෙන මුදල් ටික අඩු වෙනවා. ව්‍යාපාරයේ තියෙන මුදල් ටික අඩු වෙන නිසා අපි මුදල් ගෙවීම් ජර්නලයට දාමු. එන්න. හතයි 18 ගැනිලි 6000යි වටිනාකමට 6000යි ගැනිලි වටිනාකමට 6000යි ගැනිලි වටිනාකමට 6000යි ගැනිලි වටිනාකමට 6000යි. හරිද? අපි මේ යන්නේ එදා දුන්න ගාන. වටිනාකමට 6000යි. ඒක දානවා වෙනත් ඒක ඇවිල්ලා වියදමක් නෙවෙයි. ඒක ඇවිල්ලා වෙනත් වලට දානවා. එතකොට මෙන්න මෙච්චරයි මේකේ අවසාන ආයවල් මම කියන්නම් දෙන වෙනදී. මම ව්‍යාපාරයක් පටන් ගත්තම ව්‍යාපාරය තුල මගේ සිදුවෙන මුදල් ගෙවීම නේද? මුදල් ගෙවීම ටික විශ්ලේෂණාත්මකව දිනය විස්තරය දක්වමින් වඩා වැඩි විස්තරයක් සහිතව ඒ ලෙස වර්ග කරනවා. ඒ ලෙස වර්ග කරලා විශ්ලේෂණාත්මකව දැක්වීම තමයි මේ කරන්නේ. මේක හරියට මුදල් ගිණුමක බැරපැත්ත වගේමයි. හැබැයි වැඩේ කියන්නේ චුට්ටක් අර වියදම් වර්ග ටික වෙන් කරලා තියෙනවා. වියදම් වර්ග වෙන් කරලා තියෙනවා. අන්න ඒක තමයි ඉතින් වෙනස. ඒක තමයි වෙනස. හරි. 7:20 බැංකු ණය ගෙවලා. ගෙව්වා බැංකු ණය ගෙව්වා. බැංකු ණය ගෙව්වා. කීයද? 15000යි. එහෙනම් මුදල් අඩු වෙයි. එන 7:20 බැංකු ණය කීයද? 15000යි. දාන්න වෙනත් එකට. ඒක වෙනත් එකක්. ඒක ගැනුම් වගේ නෙමෙයිනේ. ඒක ඇතුලේ ගැනුම් කියලා නමක් නැහැනේ. ඒක ඇතුලේ නයිමි කියලා නමකුත් තියෙනවා බලන්න. මම මේ කියන්නේ මෙතන දාන අයිටමය මේ මෙතන බාස්කට් 4න් එකකට යන්න ඕනේ. ඒක බලන්න ගැනුමක්ද? නෑ. බැංකු ණයක්නේ. ඒක ඇවිල්ලා නයිමිට ගෙවීමක්ද? නෑ. ඒක වියදමක්ද? නැහැ.
ඒක ඇවිල්ලා බැංකු ණය ගෙවීම. ණය ගෙවීම. ඒක ණය ගෙවීම. ඒ නිසා දාන්න වෙනවා. 15000 15000 ඊළඟට 7.22 ණය කිමි පියාලට ගෙවීමට තිබුණා. ඔන්න හොඳට බලන්න. ඔන්න හොඳට බලන්න. ණය කිමි පියාලට ගෙවීමට තිබූ රුපියල් 60000 සිට 10ක වට්ටමකට අඩත්ත මුදල් ගෙව්වා. හොඳට බලන්න මොකක්ද කියන්නේ? ණය හිමි පියාලට ගෙවීමට තිබූ රුපියල් 60000 සිට 10ක වට්ටමකට යටත්ව. මොකක්ද කියන්නේ? ණය හිමි පියාලට ගෙවීමට තිබූ රුපියල් 60000 සිට 10ක වට්ටමකට යටත්ව ගෙවනවා. එතකොට ණය හිමි පියාලට ගෙවිය යුතු ගාණ කීයද? ගෙවිය යුතු ගාණ ණය හිමියන්ට ගෙවිය යුතු ගාණ කීයද? ණය හිමියන්ට ගෙවිය යුතු ගාණ 60000යි. ණය හිමියන්ට ගෙවිය යුතු ගාණ 60000යි. කීයක වට්ටමක් දෙනවද? 60000ක් ගෙවද්දී කීයක වට්ටමක් දෙනවද? 10ක් නේද? 60000ක් ගෙවනකොට 10ක් අඩු කරගන්නවා. එහෙනම් ලද වට්ටම 60000ට 10ක් 60000ට 10ක් කියලා කියන්නේ 6000. එහෙනම් මම යාට රුපියල් 60000ක් ගෙවන්න තියෙනවනේ. එයාට මම 60000 ගෙවන්න යනකොට එයා කියනවා ඔහොම ඉන්න. මට ඔය 60000ම දෙන්න එපා. ඕකේ. ඔයා සිට 10ක වට්ටම අඩු කරගෙන. ඒ කියන්නේ රුපියල් 60000ක් ඔයා මට ගෙවිය යුතුයි. ඒක හරි. හරි කමක් නැහැ. එහෙනම් ඔයා ඕකෙන් රුපියල් 6000ක් මම දෙන වට්ටමක් ලෙස අඩු කරගන්න. මම දෙන ඩිස්කවුන්ට් එක වට්ටමක් ලෙස අඩු කරගන්න. අඩු කරගෙන ඉතුරු ගාන මට ගෙවන්න. ඉතුරු ගාන එනම් ගෙවන ගාන එන්නේ කොහොමද? වට්ටම අඩු කිරීමෙන් පසු. නේද? ගෙවන ගාන එන්නේ වට්ටම අඩු කිරීමෙන් පසු. එහෙනම් මම ඇත්තටම මේ රුපියල් 60000 වෙනුවෙන් ගෙවන්නේ කීයද? මම ඇත්තටම මේ රුපියල් 60000 වෙනුවෙන් ගෙවන්නේ 54000යි. එහෙනම් ණය කිමි පියාල් කියලා ගෙවීම් වලට දාන්න 54000. ණය කිමි පියාල් වලට දාන්න ගෙවීම් කියලා 54000. සහ දැන් මට 6000ක වට්ටමක් හම්බෙලා තියෙනවනේ. මට 6000ක වට්ටමක් හම්බුණානේ. ඒක දාන්න වට්ටම් තීරුවට. වටිනාකමට දානවා ඇත්තටම මුදලින් ගෙවපු ගාන. වටිනාකමට දානවා ඇත්තටම මුදලින් ගෙවපු ගාන. සහ මට හම්බෙච්ච වට්ටම දානවා වට්ටම් තීරුවට. ඊළඟට මේ ගෙවුව ගාන විතරක් මම මුදලින් ගෙවුව ගාන විතරක් මෙන්න මේ බාස්කට් වලින් එකකට දානවා. මම මුදලින් ගෙවුව ගාන විතරක් මේ බාස්කට් වලින් එකකට දානවා. ණය හිමියන්ටයි ගෙවුවේ. එහෙනම් එන්නේ ණය හිමි තීරුවටයි. ගෙවුවේ 54000ක් නිසා එන්නේ 54000යි. එන්නේ
54,000යි. ඒකත් හරි. අවසානික 7.30 ප්‍රචාරණ ගාස්තු 9,000යි. එනම් ප්‍රචාරණය 7.30 ප්‍රචාරණය 9,000යි. 9,000යි. ප්‍රචාරණය 9,000යි. එහෙනම් ප්‍රචාරණය දාන්න වියදම් වලට දාන්න. ප්‍රචාරණය කියන්නේ වියදමක්නේ. ප්‍රචාරණය කියන්නේ වියදමක් නිසා වියදම් වලට දාන්න. හරි. දැන් අපේ ගානේ මේ විශ්ලේෂණය තුල මේ විශ්ලේෂණය තුල අවසන් මොහොතේ ඇවිල්ලා ඉන්නේ. නේද? මේ ගානේ විශ්ලේෂණය තුල අවසන් මොහොතේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපි මේක තුලණය කරමු. එන්න ඔක්කොම ටික එකතු කරන්න. හැබැයි කල්පනාවෙන් මයාට ඩබල් එක ගහන්න එපා. අනිත් අර ඩබල් එක ගහන්න. ගාලා මෙතන ලියන්න 7.30 පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. පොදු ලෙජරයට පිටපත් කළා. හරි. මේ ටික ඩක්ටක් ගාලා එකතු කරමු අපි. එකතු කරන්න. මෙතන නම් 8,500යි 80,000යි 86,000යි. මේකේ 12යි 10යි 20යි 70යි 79යි 83යි 500යි 83යි 500යි. මේකේ 21,000යි. මේකේ 6,000යි 7,500යි 13,500යි 13,500යි 22,500යි. එකතු කරන්න ඕනේ දැන් ටට්ටක් ගාලා. හරිද? ඔයගොල්ලන්ට කැල් එකක් ගන්නත් කියලා තියෙනවා. ගිණුම් කරණයට කැල් එකක් දෙනවා. නමුත් කිසිම ළමයෙක් මේ කැල් එක ගන්නෙ නැහැ. හරි? මේ කැල් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න බෑ. මේක හැර අර සාමාන්‍ය කැල් තියෙන්නේ. අන්න ඒව ගන්න. හරි? ඒව ගන්න. හරි එකතු කරමු. 86,000 ධන 83,500 22,500 21,000. එනම් 2,13,000ක් එනවා. මෙතන ගෙවීම් වල එකතුව. ගෙවීම් වල එකතුව 2,13,000ක් එනවා. ගෙවීම් වල එකතුව 2,13,000ක් එනවා. බලන්න එනවා. ඒ දින යටතේ ඔව් මේ පොදු ලෙජරයට පිටපත් කිරීම එක එන්නේ මේ බලන්න මේ පොදු ලෙජරයට පිටපත් කිරීම කියන එක එන්නේ යම් මාසයක අවසාන දවසේ රෑ. අපි හිතමු මේ මාසේ 30න් ඉවර කියලා. එහෙනම් 30 වෙනි දවසේ ව්‍යාපාරයේ දොර වහනකම් ගණදුණු කරුව ඇවිල්ලා බහන්න මිලදී ගන්නවා. එතකම් ගණදුණු වෙනවා. නේ? හැබැයි එතකොට ඒ වෙලේ හවස කියන්නේ එදා රෑ තමයි ගිණුම් තියන්නේ. ඒතර එදා රෑ ගිණුම් తీරකොට මේ ගිණුම් ටික වහලා දානකොට මේ අවසාන ශේෂය එන්නේ 7 වෙනි මාසේ 30 වෙනිදාට. හරිද? 7 වෙනි මාසේ 30 වෙනිදාට අපේ ව්‍යාපාරයේ දොර වහනකම ගණදුණු කරනවා. නේ? එතකම ගණදුණු වෙනවා. එතකොට දොර වැහුවට පස්සේ තමයි එන එකතුව ගන්නෙ. එතකොට සෑම මාසයක් පාසාම අපි එකතුව ගන්න නිසා මාසයේ අවසන් දවස් තමයි එකතුව ගන්න. එතකොට සාමාන්‍යයෙන් දින 30කින් අවසන් වෙන මාසයක් නම් 30 වෙනිදාට 31කින් අවසන් වෙන මාසයක් නම් 31 වෙනිදාට. හරිද? එතකොට ඔය විදිහට අපි එකතු ටික ගත්තා. හරිද? එතකොට මෙතන පොදු ලෙජරයට පිටපත් කරා කියලා දාගන්න. ඒ දිනය අවසන් දිනය. හරි? 8,500 2,13,000 86,000 83,500 83,500 22,500 22,500
21,000 21,000 21,000 හරි බලන්න තව තමන්ගේ අඩුපාඩු මොනවද කියලා බලන්න මොනවද අඩුපාඩු කියලා හරි දැන් එතකොට මම කිව්වා මේ මුදල් ගෙවීම් ජර්නලය කියන්නේ මුදල් ගිණුමක හරියට නිකන් බැල පැත්ත වගේ මම කිව්වා මෙතන තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලය විශ්ලේෂණය කරලා මෙතන තියෙන්නේ මුදල් ගෙවීම් ජර්නලය විශ්ලේෂණය කරලා එහෙනම් මෙතන තියෙන්නේ විශ්ලේෂණය කරපු මුදල් ගෙවීම් නම් අපි එක පොඩි සාරාංශයක් ෂෝට් නෝට් එකක් විදියට දාගමු ගිණුමක අන්න ඒක නම් කරගන්න පොදු ලෙජරයට පිටපත් කළා කිරීම පොදු ලෙජරයට පිටපත් කිරීම පොදු ලෙජරයට පිටපත් කිරීම පොදු ලෙජරයට පිටපත් කිරීම හරි පොදු ලෙජරයට පිටපත් කිරීම පොදු ලෙජරයට පිටපත් කිරීම පොදු ලෙජරයට පිටපත් කිරීම හරි ඒකේ ගාන ගිණුමක් නම් කරගන්න මුදල් පාලන මේ හර මේ බැර මේ හර මේ බැර එතකොට මේ සියලුම අයිටම් ගෙවීම්නේ එහෙනම් මේ සියලුම අයිටම් වල එකතු සාරාංශයක් ලෙස මේ පොතේ වාර්තා කරමු එහෙනම් මෙතන දාන්න ඒ මුදල් ගෙවීම් වල අගය දාන්න ගන්න මුදල් ගෙවීම් වල අගයන් කියලා කියන්නේ මොකක්ද දැන් හිතන්න ගැනුම් මාසයේ මුල ගන්නවා මැද ගන්නවා අග ගන්නවා හරි එතකොට ගෙවීම් නිසා මුදල් පොත වෙන්නේ ගෙවීම් බැරනේ එහෙනම් බැර පැත්ත දාමු ඒ අයිටම් හැබැයි සාමාන්‍යයෙන් වසරේ මුල ගනුදෙනු වෙනවා මැද වෙනවා අග වෙනවා ඉතින් මම ගන්න ඕනි මුළු ගෙවීම් වල එකතුව එතකොට මුළු ගෙවීම් වල එකතුව මට එන්නේ ඒ මාසයේ අවසානයේ නේද මුළු ගෙවීම් වල මට එකතු වෙන්නේ මේ මාසයේ අවසානයේ නේද ඉතින් එහෙනම් ගැනුම් ගත්තොත් මාස අවසානයේ කියන්නේ 7 වෙනි මාස අවසානයේ එකතුව එහෙනම් එන්නේ 7.30 දාන්න ගැනුම් කියලා දාන්න 86000 ගැනුම් කියලා දාන්න 86000 ඊළඟ ණය කිමි දාන්න 7.30 ණය හිමි ගෙවීම් දාන්න 83500 83500 හරි එතකොට බැලුවා ණය හිමි ගෙවීම් හරි ඊට පස්සේ වියදම් ඇතුලේ බලන්න රක්කුලිහා තියෙනවා වරිපණම් රක්ෂණය සහ ප්‍රචාරණය වියදම් තීරුව ඇතුලේ වියදම් වර්ග තුනක් ඉන්නවනේ වියදම් තීරුව ඇතුලේ
වියදම් වර්ග 3ක් ඉන්නවා. වියදම් තීරුව ඇතුලේ වියදම් වර්ග 3ක් ඉන්නවා නම් අපි ඒ 3 දෙනා එකෙක් නොවන නිසා එකෙක් ප්‍රචාරණ ආයතනයට ගෙවන ගාස්තුව තව එකෙක් රක්ෂණයට ගෙවන ගාස්තුව ඒ බැවින් නිසා අපි 3 දෙනාව වියදම් කියලා මෙතනට එකට දාමු. හැබැයි අර උන්ගේ ගිණුමට යද්දී වෙන වෙනම දාමු. හරි. එන්න ගන්න වියදම් වල එකතුව 22500යි. 731. වියදම් 22500යි. හරි. ඊළඟට වෙනත් නේද? වෙනත් තුළ බලන්න කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. එහෙනම් උන් දෙන්නව මෙන්න මේ මුදල් පාලන ගිණුමේ වෙනත් කියලා ලියන එක හරි නෑනේ. කැතයි. වෙනත් කියලා ලියන එක කැතයි. අපි ලියමුගේ නම් නේද? 7.18 ගැණිලි. ඒ කියන්නේ මේ වෙනත් තීරුවේ ඉන්නුම්ම වෙන වෙනම ලියමු. වෙනත් තීරුවේ ඉන්නුම්ම වෙන වෙනම ලියමු. 7.18 ගැණිලි 6000යි. 7.20 බැංකු ණය 15000යි. ඒ කියන්නේ මෙහාට බැර වෙච්ච ඒවා අපි වෙන ලියලා වෙනත් එකේ ඉන්න උන් දෙන්න විතරක් වෙන වෙනම ලිව්වා. ඇයි? පොඩ්ඩක් හරි නෑනේ. මෙන්න මේක වෙනත් කියලා ලියනකොට මෙතන වෙනත් කියන එක ලියන එක හරි නෑ නිකන් කිසි තේරුමක් නෑ වෙන්නේ වෙනත්. හරි. ඒක බලන්න තමන්ගේ අඩුපාඩු මොනවද කියලා. දැන් මේ මුදල් පොතට බැරවෙන අයිටම මෙතන විශ්ලේෂණය කරලා ලිව්වා. හරි. එහෙම ලියපුවා මෙතන සාරාංශ කරලා මුදල්ම කියලා පාලන ගිණුමකට දැම්මා. හරි. එතකොට මම කිව්වා හර ඌ දේ බැරයි බැර ඌ දේ හරයි කියලා. හර ඌ දේ බැරයි බැර ඌ දේ හරයි. මෙතන වෙලා ඇත්තේ බැර. එහෙනම් ඒකට අදාළ අනෙක් ගිණුමට මොකෝ? මෙතන වෙලා ඇත්තේ බැර. මෙතනට බැර වෙලා නම් ඒකට අදාළ අනෙක් ගිණුමට මොකෝ? හර. ඔව් ඒකට අදාළ අනෙක් ගිණුමට හර. එහෙනම් එන්න ගහ ගන්න ගිණුමක්. මුලින්ම තියෙන්නේ කවුද? ගැනුම්. දිනය 7.31 ලියන මුදල් 86000යි. එතන හර මෙතන බැර මෙතන හර. මෙතන බැර වෙනා නම් මෙතනට හර වෙනවා. ඊළඟට ගහන ණය හිමි ගෙවි. නේද? ගහන ණය හිමි කියලා එකක්. අයකට හර කරන්න 7.31 මුදල් කියලා 83500යි. දැක්කද? මුදල් පොතට බැර වෙච්ච ඒවා මෙතන විශ්ලේෂණය කරලා මුදල් පාලන ගිණුමකට බැර කළා. ඒවා මෙතන බැර නම් අනෙත් තැනට හර. ඒකට අදාළ එකට හර. ඊළඟට වියදම්. පරිස්සමින්
ඊළඟට බලන්න වියදම් තීරුව ඇතුලේ වියදම් කීයක් තියෙනවද? වියදම් තීරුව ඇතුලේ වියදම් කීයක් තියෙනවද? වියදම් වර්ග 3ක් තියෙනව නේද? එහෙනම් වියදම් තීරුව ඇතුලේ වියදම් වර්ග 3ක් තියෙනවනම් ඒ වියදම් තුන්දෙනාව වෙන වෙනමයි දාන්න ඕනේ. ඇයි? එක්කෙනෙක් කුලී හා වරිපනම්, අනිත් එක්කෙනා රක්ෂණ, අනිත් එක්කෙනා ප්‍රචාරණ. එකම කෙනා නෙමෙයිනේ. එහෙනම් උන්ව වෙන වෙනම දාමු. එහෙනම් වෙන වෙනම ගිණුම් ගහන්න. එතකොට මුදල් පාලන ගිණුම බැර ඒ අදාළ වියදම් වලට හර. හැබැයි ඒ දිනෙන් දාන්න 7යි 10 මුදල් කියලා දාන්න 7500ක්. ඇයි එහෙම කරන්නේ? දැන් මේ වියදම් තීරුව ඇතුලේ ඉන්න උන්ගේ මම තනි එකා ඇදලා ගන්නෙ. මුන්ගේ ගත්ත එකතු නිසා අවුලක් නැහැ. මුන්ගේ ගන්න තනි එකාවනේ. එහෙනම් උන්ව දාන්න ඕනි ඒ අයිටමේ. එහෙනම් රක්ෂණ ගාස්තු දැම්ම 7යි 10 7500. ඒ දිනේ අවසාන එකතු ගන්නවා විතරයි අවසාන දිනේ ගන්න. හරිද? ඊළඟට කුලී හා වරිපණ. කුලී හා වරිපණ අන්න ගන්න. ඒ දවසෙන් අල්ල ගන්න. ඒ දවසේ 7යි 8 මුදල් කීයද? 6000යි. 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 ඊළඟට බලන්න වියදම් තීරුවේ මුන් දෙන්නත් එක තව ඉන්නවද? ඉන්නවා ප්‍රචාරණේ ඉන්නවා. එහෙනම් ගහන්න කිනුමක් ප්‍රචාරණය. ප්‍රචාරණය. එහෙනම් මුදල් බැලනම් ප්‍රචාරණයටත් හර ඒ දවසේ අල්ලලා ගන්න දවස 7:30 මුදල් කීයද? 9000යි. 9000යි නේද? 9000යි. 9000යි නේ? 9000යි. හරි 9000යි. හරි. එහෙනම් වියදම් ටිකක් ඉවරයි. ඒ කියන්නේ මෙතනට බැර වෙච්ච ඒවා එක ගිණුම් වලට හර කරනවායි. හර වූ දේ බැරයි, බැර වූ දේ හරයි. ඊළඟ කවුද? වෙනත් තීරුවේ ඉන්නවා කවුද? ගැනිලි. එහෙනම් ඌවත් ගන්න වෙන වෙනම. වෙනත් තීරුවේ ඉන්නවනේ දෙන්නේ. වෙනත් තීරුවේ 100ක් ඉඳියත් ඒ 100ම ගන්න වෙන වෙනම. එහෙනම් ගන්න. ගැනිලි. දාන්න දිනේ අදාළ දිනෙන් දාන්න 7යි 18
අවසාන වශයෙන් බැංකු අන්න බැංකු එකක් දාන්න. එහෙනම් ගහන්න තවත් ගිණුමක්. තවත් ගිණුමක් ගහන්න. තවත් ගිණුමක් ගහන්න. මම ඒ ගිණුම මෙහෙන් ගහනවා මට ඉන්න නෑනේ. බැංකු ණය. ඔයා දැන් හිතනවාද කොහොමද මේ බැංකු ණය අනම්මනම් කියලා ගිණුමේ නම ගන්නෙ? නම ගන්නෙ කොහොමද දන්නවද? දැන් රක්ෂණ ගාස්තු නම් රක්ෂණ වියදම්. ලේසි. නම් බැංකු ණය වලට හර කරන්න 7.20 මුදල් කියලා 15000 හරි. දැන් බලන්න මෙතන වියදම් ටික විශ්ලේෂණය කළා. ඒ ටික මෙතන සාරාංශ කරලා බැර කළා. මෙතනට හර කළා. බලන්න තේරුණාද කියලා? එතකොට ලද වට්ටමේ දිත්ත සටහන යන්නේ ලද වට්ටමේ දිත්ත සටහන යන්නේ කොහොමද? ලද වට්ටම් බැර ණයහිමි හර. ලද වට්ටම් වල දිත්ත සටහන යන්නේ ලද වට්ටම් බැර ණයහිමි හර. එහෙනම් ලද වට්ටම් ගිණුමට අපි හර කළේ ලද වට්ටම් ගිණුමේ එකතුව. ණයහිමි ගිණුමට හර කළේ ලද වට්ටම් වලට බැර කළේ ණයහිමියන්ගේ එකතුව. ණයහිමි ගිණුමට එහෙනම් මේක හර කරේ එකතුවම තමයි. ආයි කියනවා ලද වට්ටම් වල දිත්ත සටහන ලද වට්ටම් බැර ණයහිමි හර. ලද වට්ටම් බැර ණයහිමි හර. නේද? ණයහිමි හර. ලද වට්ටම් බැර ණයහිමි හර. ඒ වගේම ලද වට්ටම් ගිණුමට බැර කරන්නේ මේ ලද වට්ටම් තීරුවේ එකතුව. බලන්න ලද වට්ටම් තීරුවේ එකතු කීයක් තියෙනවද කියලා? 8500. එහෙනම් ගහන්න ගිණුමක් ලද වට්ටම් ගහන්න ගිණුමක් ලද වට්ටම් ගහන්න ගිණුමක් ලද වට්ටම් ලද වට්ටම් ගිණුමට බැර කරන්න එකතුවනේ ගන්නෙ අවසන් දවසේ 7.31. දැන් ලද වට්ටම් බැර කරන්න ණය හිමියටනේ. එහෙනම් මෙතන ලියන්න ණය හිමි කියලා. ණය හිමි කියලා. කීයද? 8500. ලද වට්ටම් බැර 7.31 ණය හිමි කියලා. 8500. ලද වට්ටම් බැර ණය හිමි ගිණුම හර. ණය හිමි ගිණුම හර. ණය හිමි ගිණුම හර. ණය හිමි ගිණුම හර 7.31 ලද වට්ටම් කියලා 8500. ලද වට්ටම් කියලා 8500ක් දාන්න. හරිද? අන්න එහෙනම් අපි සමස්තයක් ලෙස මුදල් ගෙවීම් විශ්ලේෂණයක් තුල දක්වමින් ඒ සාරාංශයන් මුදල් පාලන ගිණුම තුල දක්වමින් සහ ඒවා අනිකුත් ගිණුම් වල අනිකුත් ලෙජර් ගිණුම් වල දක්වමින් අපි ගාන අවසන් කළා. බලන්න හරි. එහෙනම් 55 වෙනි ගාන ඉවරයි. අපි යමු 56ට. 56ට යමු. 56 මොකද්ද කියන්නේ? හැමෝම කියව ගන්න. 2017 4.1 තිලින රුපියල් ලක්ෂ 8ක් ව්‍යාපාරය නමින් බැංකු ගිණුමක තැන්පත් කර වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරලාදී අප්‍රේල් මාසයේ සිදු ගනුදෙනු පාත පරිදි වේ. ගනුදෙනු දීලා තියෙනවා. ණයට ගනුදෙනු නේද? අත්පිට ගනුදෙනු ඔක්කොම දීලා. කමක් නැහැ. අපෙන් ඉල්ලන්නේ තිලින ව්‍යාපාරයේ ගනුදෙනු මුදල් ලැබීම් ජර්නලයක හා ගෙවීම් ජර්නලයක පිටපත් කරලා
ඒවා ලෙජරයට පිටපත් කිරීම. නේද? නේද? හරි. එහෙනම් එන්න කරමු. එන්න ටික කරමු. එන්න එහෙනම් දැන් මේ ගානේදී මුදල් ලැබීම් වලට අදාළව ලැබීම් චරණයක්. මුදල් ගෙවීම් වලට අදාළව ගෙවීම් චරණයක්. ඒ කියන්නේ ලැබීම් සහ ගෙවීම් කියන දෙකම වෙන වෙනම දක්වන්න ඕනි. ලැබීම් සහ ගෙවීම් කියන දෙකම වෙන වෙනම දක්වන්න ඕනි. ලැබීම් සහ ගෙවීම් කියන එක වෙන වෙනම ගිණුමක දක්වන්න ඕනි. හරිද? ලැබීම් සහ ගෙවීම් කියන එක වෙන වෙනම ගිණුමක දක්වන්න ඕනි. හරි. එහෙනම් යන්න. ප්‍රශ්නාංක දාගන්න 56. ප්‍රශ්නාංක 56 ගහගමු. ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලය දෙකම. ජීවත් වෙන අනුකූල ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන අයුරින් ඔබ අපිට
මේක තියෙනවා ඔය පිටු අංක 3 මුදල් ලැබීම් සහ ගෙවීම් චරණ වල ආකෘති කියලා. හරිද? හරි. ඒක හරි. ඊට පස්සේ අපි ගමු පොදු ලෙජරේ. හරි. ඔන්න දැන් අපි ගහලා ඉවරයි ආකෘති. ආකෘති ගහලා ඉවරයි. හරි. එහෙනම් ආකෘති ගහලා ඉවරයි. අපි යමු ගාන කරන්න. හරි. බලන්න. පළවෙනි එක. පළවෙනි ගණිතනුවක් කියලා තියෙනවා. ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැද්ද? පළවෙනි ගණිතනුවක් කියලා තියෙනවා වගුවේ නොවේ. වගුවේ නොවේ පළවෙනි ගණිතනුව කියලා තියෙන්නේ. මොකක්ද? වගුවේ නෙමෙයි කියලා තියෙන්නේ උඩ කියනවා. 2017 4.1 දින රුපියල් ලක්ෂ 8ක් තිලින ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක තැන්පත් කරන ලදී. එයා රුපියල් ලක්ෂ 8ක් ව්‍යාපාරයට යොදවලා. එයා රුපියල් ලක්ෂ 8ක් ව්‍යාපාරයට යොදවලා. එහෙනම් ව්‍යාපාරයට ලක්ෂ 8ක් යෙදුවා නම් මුදල් ව්‍යාපාරයට මුදල් ලැබීම. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා
සහ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. මතකද මම ඉගෙනුවා දිතස්ථාන ටිකක්. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා සහ ප්‍රාග්ධනය වැඩි වෙනවා. සහ ප්‍රාග්ධනය වැඩි වෙනවා. නේද? වත්කම් වැඩි වේ, ප්‍රාග්ධනය වැඩි වේ. වත්කම් කියන්නේ මුදල් ලැබීමක් නිසා මුදල් ලැබීම් ලෙස දාන්න. මුදල් ලැබීම් ලෙස දාන්න. දිනය 4.1. නදුපත් අංකයක් නෑ. ප්‍රාග්ධනය ලක්ෂ 8යි. ලක්ෂ 8යි. එක විකුණුම් එකක් නෙමෙයි. එක ණය ගැති නෙමෙයි. ආදායම් නොවේ වෙනත්. වෙනත් තීරුවට දාන්න ඒක. ඊළඟට අන්න දැන් යන් වගුවේ තියෙන ගණිතණු ටික දාන්න. 1 4.1 අපිට ගත්තා සල්ලි වලට ගත්තේ. ගන්න මං ගාව තියෙන සල්ලි ටික වියදම් වෙනවා නේද? ගන්න මං ගාව තියෙන සල්ලි ටික වියදම් වෙනවා නම් ගෙවීම්. එහෙනම් 4.1 වවුචර් අංකයක් දීලා අංක 1 චෙක් පත් අංකය ගණන් ගන්න එපා. වවුචර් අංකය 1 ගැනෝම් කීයක්ද? 1,20,000. ලද වට්ටම් වල ඩිරි කෑල්ල වටිනාකමට 1,20,000. වටිනාකමට 1,20,000. ඒක දානවා ගැනුම් තීරුවට 1,20,000. ඒක දානවා ගැනුම් තීරුවට 1,20,000. ඊළඟ අනිත් ඇඩිරි කෑල්ල 4.2 ලීබඩු උපකරණ මිලදී ගත්තා බඩු ගත්තා. ගත්තේ ලීබඩු බඩු ලීබඩු. එහෙනම් 4.2 මුදල් ගෙවීම. එහෙනම් දාන්න 4.2 වවුචර් අංක 2 ලීබඩු කීයද? 80,000යි. එහෙනම් 80,000 දාන්න. ලීබඩු කියලා කියන්නේ ගැනුම්ද? නෑ. ඇයි නැත්තේ? මෙයා කරගෙන යන්නේ වෙළඳ ව්‍යාපාරයක් නේ. ඒ කියන්නේ කඩයක්. කඩේ විකුණන්නේ සිල්ලර බඩු මිසක් නේද? සබන්, දත් පෙහෙත්, හාල්, පොල්, පරිප්පු මිසක් ලීබඩු නොවේනේ. ලීබඩු ගන්නෙ මොකටද? දිගටම පාවිච්චි කරන්න. එහෙනම් ඒක ගැනුම් නෙමෙයි. ණය හිමි නෙමෙයි. වියදම් නෙමෙයි වෙනත්. ඊළඟ 4.2 අත්පිට විකුණුම්. 4.2 අත්පිට විකුණුමක් නිසා සල්ලි ලැබෙනවා. එනම් ලැබීම් අංක 2. 4.2 සල්ලි ලැබීමක් නිසා මුදල් ලැබීම් කියලා ලෙඩ දාන්න. විකුණුම් කියලා. විකුණුම් කියලා දාන්න. හරි. කීයක්ද? ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් දාන්න විකුණුම් කියලා. ලක්ෂ 2ක් දාන්න විකුණුම් කියලා. හරි. එනම් විකුණුම් වලට දාන්න ඒ ලක්ෂ 2. හරි. විකුණුමේ විකුණුම් වලට දැම්මා. එච්චර. ඊළඟට 4.3
අතුලගෙන් ණයට ගැනුම්. ගත්තා ණයට ගත්තා. ගත්තා ණයට ගත්තා. ගත්තේ ණයට. ණයට ගත්තා නම් මේක ඇතුලේ දාන්නේ නැහැ. ගත්තා ණයට ගත්තා. ගත්තේ ණයට නම් මේක ඇතුලේ දාන්නේ නැහැ. නේද? මේක ඇතුලේ දාන්නේ නැහැ. එයාට වෙනම සටහනක් තියෙනවා. හරි? හරි බලන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. අතුලගෙන් ණයට ගැනුම් ලක්ෂයයි. හරි. අතුලගෙන් ණයට ගන්නකොට මොකද්ද වෙන්නේ? මගේ තොගය මොකක්ද වෙන්නේ? මගේ තොගය වැඩි වෙනවා. තොගය අපි හිතමු දැන් දිතසටහන. මම අතුලගෙන් ණයට ගන්නවා. මම අතුලගෙන් ණයට ගන්නකොට මගේ තොගය වැඩි වෙනවා. මගේ තොගය වැඩි වෙනවා කියලා කියන්නේ තොගය නැමැති වත්කම වැඩි වෙයි. එතකොට ණයටයි ගන්නෙ. ණයට ගන්නකොට මම ගෙවන්න ඕනි වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා. මගේ වත්කම් වැඩි වෙයි, වගකීම් වැඩි වෙයි. එහෙනම් වත්කම් වැඩි වීම මොකෝ? වත්කම් වැඩි වීම හරද වැරද? වත්කම් වැඩි වීම හර. මම තොගයක් සල්ලි වලට ගත්තත් ණයට ගත්තත් මගේ තොග නැමැති වත්කම වැඩි වෙනවා. එහෙනම් තොගේවත් ගැනුම් ගැනුම් ගිණුම හර වෙනවා. ගැනුම් ගිණුම හර වෙනවා 4/3. තොගයවත් ගැනුම් හර වෙනවා 4/3. අතුලගෙන් කියලා ණය කිමි අතුල කියලා. ටික ටික සංකීර්ණයි. ණය කිමි අතුල කියලා. ලක්ෂයක්. ණය හිමි අතුල කියලා ලක්ෂයක් හර වෙනවා. මේක ණය හිමි අතුලට ගෙවන්න ඕනේ දෙයක්. ණය හිමි අතුලට එහෙනම් මෙතන හර නම් ණය හිමි අතුලට බැර. එහෙනම් ණය හිමි අතුලට බැර කරන්න. ණය හිමි අතුලට බැර කරන්න. ණය හිමි අතුලට බැර කරන්න. ගැනුම් කියලා 4/3 ගැනුම් කියලා 4/3 ගැනුම් කියලා ලක්ෂයක්. 4/3 ගැනුම් කියලා ලක්ෂයක්. 4/3 ගැනුම් කියලා ලක්ෂයක්. 4/3 ගැනුම් කියලා ලක්ෂයක්. හරිද? එහෙනම් ණයද ගැනුම් වල දිත්ත සටහන ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. 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 තර්කය ගත්තේ කොහමද? මම කොහොම ගත්තත් ගන්නේ ගැනුම්. ගැනුම් කියන්නේ මගේ වත්කම. වත්කම වැඩි වෙනකොට වත්කම් ගිණුම හර නේද? මම තොගය ගන්නවනේ. තොගය ගන්න මගේ තොග වැඩි වෙනවා. එහෙනම් තොග ගිණුම හර. එහෙනම් ගැනුම්. මම ගන්න ණයටයි ගන්නේ ඒ සල්ලි ගෙවන්න ඕනේ. ගන්න ණයටයි ගන්නේ මේ සල්ලි ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ නම් වෙළඳ ගෙවිය යුතු දෑ ඒවත් ණය හිමි
අතුලයාගෙන් ගත්තේ අතුලට ගෙවන්න ඕනි ගාන වැඩි වෙනවා. වගකීම් වැඩි වෙනවා. වගකීම් වැඩි වෙන්නේ බැර පැත්තේ. බැර පැත්තේ. එහෙනම් වගකීම් බැර. වගකීම් බැර. ඒක හරි. ඊළඟට 2017 4/4 වෙනුරට ණයට විකුණුම් අන්න ගත්තා ණයට ගත්තා දැන් වික්කා ණයට වික්කා ඒත් මේ වගේම තර්කය යන්නේ වික්කා ණයට වික්කා කොහොම වික්කා විකුණුමක් නම් විකුණුම් මොකක් වෙනවද ණයට වික්කත් අපිට වික්කත් විකුණුම් මොකක් වෙනවද විකුණුම් වැඩි වෙනවා විකුණුම් කියලා කියන්නේ මට ආදායමක් නේ නේද සල්ලි ලැබෙන ප්‍රභාවයක් නේ එහෙනම් විකුණුම් වැඩි වෙනවා නම් විකුණුම් බැර විකුණුම් නෙමත් ආදායම් වැඩි වෙනවා නම් බැර විකුණුම් හෙවත් ආදායම් වැඩි වෙනවා නම් බැර විකුණුම් හෙවත් ආදායම් වැඩි වෙනවා නම් බැර ආදායම් වැඩි වෙනවා නම් බැර සහ ණයට විකුණන නිසා මට සල්ලි දෙන්න ඕනි කෙනෙක් ඇති වෙනවා ඒ කියන්නේ මෙන්න මේ බලන්න මම වික්කනේ විකුණන්න මගේ විකුණුම වැඩි වෙනවා කියන්නේ ආදායම් වැඩි වෙනවා ආදායම් බැර එතකොට ඒ ණයට විකුණුම නිසා මට සල්ලි දෙන්න ඉන්න කෙනෙක් වෙළඳ ලැබිය යුතු මුදල් වෙළඳ කටයුත්තක් කළා ඒකෙන් ලැබිය යුතු මුදල් වැඩි වෙනවා වෙළඳ ලැබිය යුතු මුදල් වැඩි වෙනවා ඒ කියන්නේ මට සල්ලි එන්න තියෙන තැනක් තියෙනවා ඒ කියන්නේ වත්කමක් වැඩි වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ හෙවත් ණය ගැති කියලා එන්න ගහන්න ආයි කියනවා විකුණුම් බැර කරන්න 4/4 ණය ගැති වෙනුර කියලා දවසෙන් දවස අලුත් දේවල් උගන්වන නිසා හැමදාම ඉන්න 1,50,000යි ණය ගැති වෙනුර කියලා බැර කරන්න 1,50,000යි ණය ගැති වෙනුර කියලා බැර කරන්න 1,50,000යි 1,50,000යි හරි දැන් විකුණුමක් නිසා විකුණුම් වැඩි වෙනවනේ ඒ කියන්නේ ආදායම වැඩි වෙනවනේ නම් ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තේ ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තේ ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තේ නේද ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තේ ආදායම් වැඩි වෙන්නේ බැර පැත්තේ සහ මෙතනට බැර වුණා එනම් අනෙත් සටහන හර කාටද හර ණය ගැතියන්ට මොකද උන්ගෙන් මට සල්ලි එන්න තියෙනවා උන්ගෙන් මට සල්ලි එන්න තියෙන නිසා උන් හර එහෙනම් ගහන්න ණය කිමි වෙනුර ණය ගැති වෙනුර ණය ගැති වෙනුර අර කරන්න 4/4 විකුණුම් කියලා 1,50,000 හරිද ආයි බලන්න පැහැදිලිද කියලා ආයි බලන්න මම ගත්තා ණයට ගත්තා කොහොම ගත්තත් ගැනුම් වැඩි වුණ නිසා ගැනුම් ගිණුම හර සහ ඒක මත මම ගෙවන්න ඕනි ණය වැඩි වෙනවා ඒ කියන්නේ වගකීම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙන නිසා වගකීම් බැර හරි දැන් ඒක අනිත් පැත්ත වික්කා ණයට වික්කා වික්කේ ණයට නම්
කොහොම වුණත් විකුණුම වැඩි වෙනවා. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් වැඩි වෙනවා නම් ආදායම් බැර වික්කා ණයට වික්කා ආදායම් වැඩි වෙයි. ණයට වික්කත් මුදලට වික්කත් ආදායම් වැඩි වෙයි. ආදායම් වැඩි වෙනවා නම් ආදායම් ගිණුම බැර. මම වික්කේ ණයට වික්ක නම් මට සල්ලි එන්න තියෙනවා. මට වෙළඳ ලැබෙන්න තියෙනවා. වෙළඳ කටයුත්තක් නිසා මුදල් ලැබෙන්න තියෙනවා. මම ඒකට කියනවා වෙළඳ ලැබිය යුතු දෑ. ඒ කියන්නේ මට ණය ගැති කෙනෙක් ඉන්නවා. නේ මට ණය ගැති කෙනෙක්. එතකොට මට ණය ගැති කෙනෙක් ඉන්නකොට මට නිකන් වත්කමක් වගේ ඌ මගේ කෙනෙක් වගේ ඌ මට සල්ලි දෙන්න තියෙනවා. නිකන් හරියට මම ඌ ගාව සල්ලි තැන්පත් කරලා තියෙනවා කියන්නේ. සල්ලි තැන්පත් කරලා තියෙනවා නේද? සල්ලි තැන්පත් කරලා තියෙනවා. සල්ලි තැන්පත් කරලා තියෙනවා වගේ නේද? ණය ගැති කෙනෙක් ඉන්නවා මට. එහෙනම් ණය ගැතියා කියලා කියන්නේ වත්කමක්. ඒක නිසා වත්කමට අර විකුණුමට බැර වත්කමට අර විකුණුමක් නිසා විකුණුම් බැර අනිත් සටහන ණය ගැති ගිණුමට හර. හරි? ඊළඟට 2017 4.5 සුළු මුදල් බාරකරුට ගෙව්වා මුදල් ගෙව්වා. එහෙනම් 4.5 දාන්න වවුචර් රංග 3 සුළු මුදල් කීයද 10000 ඒක ඇවිල්ලා ගැනුමක්ද නැහැ ණය හිමිද නැහැ වියදමක් හරි ඊළඟට 4.6 ගෙනීමේ කුලී 5000යි ගෙනීමේ කුලී කියලා කියන්නේ වියදමක් එහෙනම් එන්න ගෙවීමක් 4.6 වවුචර් අංක 4 වවුචර් අංක 4 කුලී ගෙනීමේ කුලී කීයද 5000යි ගෙනීමේ කුලී 5000යි ඒක දාන්න ගැනුම් නොවේ ණය හිමි නොවේ වියදමක් වේ එහෙනම් වියදම් වලට දැම්මා ගෙනීමේ කුලී කියලා වියදම් වලට දැම්මා ඊළඟ 4.7 නැවතත් තුෂාන් ගෙන්නයට ගැනුම 80000යි අන්න ආයි ණයට අරගෙන ණයට ගන්න මොකක්ද වෙන්නේ ගැනුම් ගිණුම අර ණය හිමියා බැර 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 එන්න එහෙනම් ගැනුම් ගිණුමක් ගහලයි තියෙන්නේ ආයි ගැනුම් ගිණුම් ගහන්නේ නැහැ එහෙනම් දාන්න මෙතනට 4.7 තුෂාන් ණය හිමි තුෂාන් කියලා 80000ක් දාන්න ණය හිමි තුෂාන් කියලා 80000ක් දාන්න ඒක වැර කරන්න ණය හිමි තුෂාන්ට
ණය හිමි තුෂාන් ණය හිමි තුෂාන් ණය හිමි තුෂාන් බැර වෙනවා 4.7 ගැනුම් කියලා 80000 ගැනුම් ගිණුම හර ණය හිමි තුෂාන් බැර ගැනුම් ගිණුම හර ණය හිමි තුෂාන් බැර හරි ඊළඟ චතුරට ණයට විකුණුම් වික්කා ඒ පාර විකුණලා තියෙන්නේ ණයට ගිය පාරත් එක්කේ ණයට දැනුත් විකුණලා තියෙන්නේ ණයට එහෙනම් විකුණුම් බැර කොහෙන් ගියත් විකුණුමක් නම් විකුණුම් බැර 4.8 ණය ගැති චතුර ණය ගැති චතුර ණය ගැති චතුර ණය ගැති චතුර කියලා ණය ගැති චතුර කියලා 90000 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 ණය ගැති චතුර කියලා 90000ක් බැර කළා ඊළඟ විකුණුම් ගිණුම බැර නම් ණය ගැති චතුරගේ ගිණුම හර ණය ගැති චතුරගේ ගිණුම හර එනම් ගාහන ගිණුමක් ණය ගැති චතුර වතුර නෙමෙයි චතුර හර කරන්න 4.8 විකුණුම් කියලා 90000 විකුණුම් කියලා 90000 හරිම සරලයි විකුණුම් දර ණය ගැතිලා හර ණයට වික්කාන හරි ඊළඟ 4.8 මහජන බැංකුවෙන් ලබා ගත්තා ණය ලක්ෂ 3යි මහජන බැංකුවෙන් ණය ගත්තා මට මුදල් මොකෝ මුදල් ලැබෙනවා එහෙනම් මුදල් ලැබීමක් 4.8 බැංකු ණය ලක්ෂ 3යි ඒක විකුණුම් නොවේ ණය ගැති නොවේ ආදායම් නොවේ වෙනත් එහෙනම් වෙනත් තීරුවට දාන්න වෙනත් නිසා වෙනත් තීරුවට දාන්න ඊළඟ අතුලට ගෙව්වා 5000 අන්න ගෙව්වා අතුලට ගෙව්වා ඇයි මම අතුලයාගෙන් ණයට ගත්තු නිසා අතුලට ගෙව්වා නම් මුදල් ගෙවීමක් එහෙනම් මුදල් ගෙවීම එකේ දාමු එන්න 4.9 වවුචර් අංක 5 අතුල ණය හිමි අතුල වට්ටමක් හම්බෙලා තියෙනවා 5000ක එහෙනම් වට්ටම් තීරුවට ගෙව්ව ගාන වටිනාකමට 95000 ගෙව්ව ගාන වටිනාකම් තීරුවට එහෙනම් ඒක දාන්න ණය හිමි තීරුවට 95000 ණය හිමි තීරුවට දාන 95000 අනෙක් තරටි කෑල්ල ණය හිමි තීරුවට 95000 ණය හිමි තීරුවට 95000 ඒ ගෙවීමක් නම් වටිනාකමට වටිනාකම් ගන්න ඒක දානවා ණය හිමි තීරුවට
ඊළඟ 4යි 10 වෙනුරගෙන් සිර 10ක වට්ටමකට යටත්ව වෙනුරගෙන් සිර 10ක වට්ටමකට යටත්ව වෙනුරගෙන් සිර 10ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා වෙනුරගෙන් සිර 10ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා 1,35,000යි හරියට හඳුනා ගන්න ඕනි යොතන වෙනුරගෙන් මට සල්ලි ලැබුණා හැබැයි එයා කියනවා වට්ටමක් දුන්නට පස්සෙලු සල්ලි ලැබුණේ ඒ කියන්නේ මම දුන්න වට්ටම දුන්නට පස්සේ නේද එහෙනම් අනිවාර්යයෙන්ම මම මේ දැන් හදන ගාන ඔයා පෙරවැඩ ලියා ගන්න ඕනේ බලන්න මම මෙතන හදන්නම් මෙතන ලැබිය යුතු මුදල සමානයි දන්නේ නැහැ දුන් වට්ටම දන්නේ නැහැ නමුත් දන්නවා 10යි කියලා 10ක් අඩු කරලා තමයි ලැබෙන්නේ කියලා දන්නවා නේ ඊට පස්සේ අවසානයේදී ඒක අඩු කරාම ඇත්තටම ලැබෙන මුදල කීයද 1,35,000යි ඒක දීලා ඒ කියන්නේ මට හරි එතකොට ලැබිය යුතු මුදල තියෙනවා ඒකෙන් කිසියම් වට්ටමක් අඩු කරලා තමයි මට මේ 1,35,000 ලැබුණේ ලැබිය යුතු මුදල හිතන්න 100යි කියලා 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 ලැබිය යුතු මුදල 100යි මට ලැබිය යුතු මුදල 100යි නම් ඒකෙන් 10%ක වට්ටමක් අඩු කිරීමෙන් පස්සේ තමයි මට මුදල් ටික ලැබෙන්නේ එහෙනම් ලැබෙන්න ඕනි ගාන 100යි ඒකෙන් 10%ක් අඩු කළොත් මට ලැබෙන්නේ 90ක කොටසක් නේද ලැබිය යුතු මුදල 100යි ඒකෙන් 10%ක කෑල්ලක් අඩු කරොත් මට ලැබෙන මුදල 90යි නේද එහෙනම් ලැබිලා තියෙන මුදල 90ට සමානයි නේද වට්ටම අඩු වෙලානේ ලැබිලා තියෙන්නේ ඒ කියන ලැබිලා තියෙන මුදල 90ට සමානයි නේද ලැබිලා තියෙන මුදල 1,35,000 කියලා කියන්නේ වට්ටම අඩු වෙච්ච අගය ඉතින් මෙතනක් තියෙන්නේ 100ෙන් 10%ක වට්ටම අඩු වෙච්ච අගය එහෙනම් මේ 90 කියලා කියන්නේ මේ 1,35,000ට නේද එහෙනම් 90ක් සමානයි 90ක් සමානයි 1,35,000 නම් අපි 100ට එකක් හොයාගමු කොහමද දෙපැත්තම 90ෙන් බෙදා අන්න එනවා 100ට එකක් සමානයි දෙපැත්තම 90ෙන් බෙදන්න අන්න එතකොට එනවා 100ට එකක් සමානයි 1,500යි අන්න එනවා 100ට එකක් සමානයි 1,500යි දැක්කද යටත්ව කියලානේ කියන්නේ ඒ කියන්නේ 100%ෙන් 10%කට යටත් ඒ කියන්නේ 10%ක් අඩු කරලා හම්බෙච්ච ගාන තමයි 1,35,000 ඒ කියන්නේ 90 කොටස යටත්ව කියන එකෙන් තමයි මම ඒක ගත්තේ ඒ කියන්නේ අඩු කිරීමෙන් පසු එතකොට 100ට එකක් කියන්නේ 1,500 නම් ඒක 100ෙන් වැඩි කරොත් ලැබිය යුතු මුදල කීයද
ලැබිය යුතු මුදල කීයද? 1,50,000යි නේද? 100ට එකක් කියන්නේ 1500 නම් ඒ වගේ 100 ගුණයක් 1,50,000යි නේද? ආ ඒ වගේම එතකොට ඒ වගේ 10 ගුණයක් 15000යි. අන්න දැක්කද 1,50,000න් 15000ක් අඩු කරාම 1,35,000. දැක්කද? බලන්න මෙන්න මෙච්චරයි ඕන. හරි. දැන් මේ ටික ගැටලුවක් නැහැ නොතේරුණාට. මේ ටික ඇවිල්ලා වෙනම කොටසක්. හරි. මෙන්න මේක බලන්න තේරෙන්නේ නැද්ද කියලා. මෙන්න මේක විතරයි ඕන. ඔයා බලන්න මට කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල මම හිතමු මට කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%යි. 100%යි. මට කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%යි. මට කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%යි. මට කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%යි. හරි කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%ක් තියෙනවා. හරිද? කාගෙන් හරි ලැබෙන්න තියෙන මුදල 100%ක් තියෙනවා. එයා කියනවා හරි කමක් නෑ මචං මට 100%ම එපා. මේ ප්‍රතිශතයක් ලෙස කියන්නේ මට 100%ම එපා. ඔය 100% මුදලින් 10ක් අඩු කරගෙන දීපන්. ඒ කියන්නේ මට කාගෙන් හරි ලැබෙන්න තියෙනවා 100%ක්. මට කියනවා මේ 100%ක් මට එපා බං. මට ඕකෙන් 10ක් අඩු කරගෙන දීපන්. එහෙනම් හරි ඔන්න 10ක් අඩු කරා. එතකොට 100%ෙන් 10ක් තියාම මට ලැබෙන මුදල කීයද? 90යි. හරියන නිකන් මට කාගෙන් හරි ලැබෙන්න තියෙනවා රුපියල් 15000. මට කාගෙන් හරි ලැබෙන්න තියෙනවා රුපියල් 15000. මම හිතමු ඒ කියන පුද්ගලයාගෙන් මට ලැබෙන්න තියෙනවා රුපියල් 15000. මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. හරිද? මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. ඒ කියන පුද්ගලයාගෙන් මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. හරි? ඒ කියන පුද්ගලයාගෙන් මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. ඒ කියන පුද්ගලයාගෙන් මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා. එහෙනම් ඒ කියන පුද්ගලයාගෙන් මට රුපියල් 15000ක් ලැබෙන්න තියෙනවා නම් මම කියනවා මචං මට 15000ම එපා. ඕකෙන් 10ක් අඩු කරගෙන දෙන්න. 15000ට 10ක්. අන්න 15000ට 10ක්. බලමු 15000ට 10ක් කියලා කියන්නේ 1500. එහෙනම් 1500ක් අඩු කරගෙන මට සල්ලි ගෙවන්න බා. 15000ට 10ක් කියලා කියන්නේ මට 1500ක් අඩු කරගෙන සල්ලි ගෙවන්න බං කියලා මං කියනවා. 15000ට 10ක්. මම කියනවා ඔබ මට දෙන්න තියෙන 15000 නේ. මට 15000 එපා බං. ඕකෙන් 10ක් අඩු කරගෙන දීපන්. එහෙනම් 15000න් 10ක් කියලා කියන්නේ 1500ක් අඩු කරගෙන යා මට සල්ලි ගෙවනවා 13500ක්. 13500ක්. එතකොට බලන්න මට දෙන්න තිබ්බ මුදල 100ට 100 15000යි. ඒකෙන් 10ක් අඩු කරාම මට ලැබෙන්නේ 90ක් විතරයි. ඒ කියන්නේ 15000න් හරියට අර 10 කොටස අඩු කරාම ලැබෙන්නේ 1,35,000 නැත්නම් 1,500ක් වගේ. ලැබෙන්න තියෙන ගාණ 100%යි. ලැබෙන්න තියෙන ගාණ 100%යි. හරිද? ලැබෙන්න තියෙන ගාණ 100%යි. ඒකෙන් 10ක් අඩු කරාම මට ඇත්තටම ලැබෙන මුදල 90යි. නේ? 90යි. දැන් බලන්න හරි. එහෙනම් මට ඇත්තටම ලැබෙන මුදල කීයද? කාගෙන්ද? කාගෙන්ද මට ලැබෙන්නේ? වෙරුරගෙන්. ලැබෙන මුදල කීයද? 13500යි. එන්න. මුදල් ලැබීම දාන්න. 4.10. වවුචර් අංකය ලදුපත් අංකය 4. ණය ගැති වෙනුර ණය ගැති වෙනුර ණය ගැති වෙනුර ණය ගැති වෙනුරකින් කීයක් හම්බ වෙනවද?
13500ක් ද 1,35,000ක් හම්බ වෙනවා. වට්ටම කීයද? 15000යි. වට්ටම 15000යි. එහෙනම් ණයගෙදි තීරුවට දාන්න 1,35,000. අනේ තොණ්ඩේ කෑල්ල. හරිද? ඊළඟට අත්පිට විකුණුම් 2,50,000යි. එහෙනම් ලදුපත් අංකයේ 5 යටතේ අත්පිට විකුණුම් දාන්න. කීයද? දවස් 4:12. ලදුපත් අංකයේ 5 විකුණුම් කීයද? විකුණුම් කීයද? 2,50,000යි. නන්දාන වටිනාකමට 2,50,000 විකුණුම් වලට දාන්න 2,50,000 විකුණුම් වලට දාන්න 2,50,000 විකුණුම් වලට දාන්න 2,50,000 විකුණුම් වලට දාන්න 2,50,000 විකුණුම් කියලා දිනේ දැම්මා ලදුපත් අංකේ දැම්මා විකුණුම් වටිනාකමට 2,50,000යි විකුණුම් තීරුවට 2,50,000යි. ඊළඟ ගොඩනැගිලි කුලී ගෙව්වා ගොඩනැගිලි කුලිය අපේ ගෙවල් කුලී ගෙවනවා වගේ කාර්යාල කුලී ගෙවනවා වගේ ගෙව්වා ගොඩනැගිලි කුලිය. එහෙනම් ගොඩනැගිලි කුලී ගෙව්වා නම් වියදමයි දාන්න වියදම් බලන්න 4,14 ගොඩනැගිලි කුලී අංක 6 අර්ථේ ගොඩනැගිලි කුලී ගොඩ කුලී ගෙව්වා 20,000යි වටිනාකමට 20,000 වටිනාකමට 20,000 ගොඩ කුලිය වියදමයි වියදම් තීරුවට 20,000යි. ගොඩ කුලිය වියදමයි වියදම් තීරුවට 20,000යි. හරිද? ඊළඟ අපිට ගැනුම් ගත්තත් මුදල් ගෙවීමක් වෙන්නේ නේද? ගත්තත් මුදල් ගෙවීමක්. එහෙනම් මුදල් ගෙවීම් ජනරේට් දාන්න 4:15 වවුචර් අංකය 7 දාන්න ගැනුම් 1,10,000යි. ගැනුම් 1,10,000යි. ඒක වටිනාකමට දාලා අදාළ බාස්කට් එක ගැනුම් ඒකට දාන්න. ගැනුම් වලට දාන්න. හරි. ඊළඟ තුෂාන්ට ගෙව්වා. අන්න තුෂාන්ට ගෙව්වා 4:18 නේද? තුෂාන්ට ගෙව්වා 4:18. අන්න එන්න ගෙවීමක්. එන්න නම් 4:18 වවුචර් අංකය දීලා තියෙනවා 8. වවුචර් අංකය 8. ණය හිමි තුෂාන් තුෂාන්ට ගෙවලා හැබැයි වට්ටමකට යටත් ණයහිමි තුෂාන්ට ගෙවලා තියෙනවා 72,000. ඒ සිර 10ක වට්ටමකට යටත්. එහෙනම් ණයහිමි තුෂාන්ට ගෙවන්න තිබ්බ මුදල 100යි කියලා හිතන්න. ඒකෙන් සිර 10ක වට්ටමකට යටත්. ඒ කියන්නේ සිර 10ක් අඩු කිරීමෙන් පසු
ගෙවන්නේ. එහෙනම් මම එයාට ඇත්තටම ගෙවන මුදල කීයද? 90යි. නේද? මම එයාට ඇත්තටම ගෙවන්නේ 90යි. ඉතින් මම එයාට ඇත්තටම ගෙවන්නේ 90ක් නම් දැන් මම ගෙවලා ඇත්තේ 72000යි. ඒ කියන්නේ 72000 සමානයි 90. නේද? 72000 සමානයි 90. එහෙනම් 72000 බෙදා ගන්න 90ෙන් 72000 බෙදන්න 90ෙන් එතකොට මට එනවා 100ට එකක කොටස. මෙහෙම මෙතනම ගන්නකො මම මේකෙන් කියලා දෙන්න. ගෙවිය යුතු මුදල් ලද වට්ටම ගෙවූ මුදල දැන් ගෙවිය යුතු මුදල 100යි කියලා හිතන්න. 100යි කියලා හිතන්න. ඒකෙන් 10ක් අඩු කරලානේ මම ගෙවන්නේ. ඒ කියන්නේ 90ක් නේ. ඒ කියන්නේ 90ක්. කියන්නේ 90ක්. එතකොට මම ගෙවලා තියෙන්නේ කීයක්ද? 72000. ඒ කියලා කියන්නේ ගෙවන්න ඕනි ගාණෙන් ගෙවලා තියෙන 90 කොටසක් විතරයි. මට ඕනි මේකෙන් හොයාගන්න ලද වට්ටම. මුලින් මෙහෙම කරන්න. 190 කියලා කියන්නේ රුපියල් 72000 කොටසනේ. එහෙනම් ඒක බෙදන්න 90ෙන්. එතකොට 90ට 90 ගියාම 100ට 1යිනේ. 100ට 1ක් සමානයි කීයද? 8000යිනේ. 8000යිනේ. sorry 800. 100ට 1ක් සමානයි 800යිනේ. එහෙනම් 800 වැඩි කරන්න 100%ෙන්. එතකොට එනවා මුළු ගාන ගෙවන්න තියෙන 80000ක් කියලා. ලද වට්ටම 10යි. එහෙනම් 800 වැඩි කරන්න 10යි. එතකොට එනවා ලද වට්ටම 8000යි. හරිද? අර වගේමයි. අර වගේමයි. එහෙනම් මෙන්න ණයමි තුෂාන් වට්ටම් තීරුවට දාන්න 8000 ගෙවුව මුදල 70000යි. එහෙනම් දාන්න වටිනාකමට 70000. ඊළඟට ණය හිමි තීරුවට දාන්න ඒ වටිනාකම 70000. අනිත් අඩි කෑලි. ඊළඟ චතුරගෙන් මුදල් ලැබීම. අන්න චතුරයගෙන් ලැබිලා. එහෙනම් දාන්න ලැබී 4.18. ණය ගැති චතුර චතුරයා හින වදයක්. ඇයි? වට්ටමකට යටත්වයි චතුරයා සල්ලි ගෙවන්නේ. චතුරයාත් සල්ලි ගෙවලා තින්නේ වට්ටමකට යටත්ව. නේද? බලන්න චතුරයාත් ගෙවලා තියන්නේ 10ක වට්ටමකට යටත්ව. චතුරයාත් මට සල්ලි ගෙවලා තින්නේ 10ක වට්ටමකට යටත්ව. ඒ කියන්නේ මට චතුරයා ගෙවලා තින්නේ 81000. 81000 කියලා කියන්නේ වට්ටමකට යටත්ව ගෙවුව ගන්න. sorry 4.22 චතුරයාත් මට සල්ලි ගෙවලා තියෙන්නේ වට්ටමකට යටත්ව. චතුරයාත් මට සල්ලි ගෙවලා තියෙන්නේ වට්ටමකට යටත්ව. ඒ කියන්නේ 100ක් ගෙවන්න ඕනි තරකට 10ක් අඩු කිරීමෙන් එයා ගෙවලා තියෙන්නේ මට 91 කොටසක්. ඒ කියන්නේ 100ට 90 කෑල්ල සමාන වෙන්නේ යා ගෙවලා තියෙන 81000. ඒ කියන්නේ ගෙවන්න ඕනි මුළු මුදල 100%යිනේ. ඒකෙන් 10ක් අඩු කිරීමෙන් එයා මට ගෙවලා තියෙනවා 90 කොටස. 90 කොටස කියන්නේ ඇත්තටම එයා මට ගෙවලා තියෙන්නේ 81000යි. එහෙනම් 81000 සමාන වෙනවා 90ට. 81000 සමාන වෙනවා 90ට. 81000 සමාන වෙනවා 90ට. 90ට සමාන වෙනවා. 81000 සමාන වෙනවා 90ට. හරි. එහෙනම් අපිට මේකෙන් පුළුවන් දෙපැත්තම 90ෙන් බෙදලා
දෙපැත්තම 90න් බෙදලා 100ට 1ක කෑල්ල හොයන්න. 100ට 1ක කෑල්ල සමානයි 900යි. නේද? 100ට 1ක කෑල්ල සමානයි 900යි. එහෙනම් 100ට 1ක කෑල්ල 900ක් නම් 100ට 100 කෑල්ල 100 වැඩි 900 වැඩි කරලා 100න් 90000යි. 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 ඒකෙන් අඩු කරන්න 10%. ඒ කියන්නේ වට්ටම. එතකොට 100ට එකක් කියන්නේ 900 නම් ඒ වගේ 10ක් නේද වට්ටම. එහෙනම් වට්ටමට දාන්න 9000. 100ට එකක් කියලා කියන්නේ 900 නම් ඒ වගේ 10ක් නේ වට්ටම වෙන්නේ දුන් වට්ටම වෙන්නේ. නේද? එහෙනම් දුන් වට්ටමට දාන්න 9000. 9000. හරි. ඊළඟට 4.25 සේවක වේතන ගෙවුවා 10000යි. දාන්න ගෙවීම 4.25 අංක 9 සේවක වේතන 10000ක් ගෙවුවා. සේවක වේතන 10000ක් ගෙවුවා. වටිනාකමට 10000. වටිනාකමට 10000. වියදම් කිනුමට දාන 10000. ඇයි සේවක වේතන කියන්නේ වියදමක් නිසා. සේවක වේතන කියන්නේ වියදමක් නිසා. ඊළඟට 4.26 තිරිනගේ ගැනිලි. එහෙනම් මුදල් අඩු වෙනවා. ඒක නම් මුදල් ගෙවීමක්. මුදල් ගෙවීමක්. දැන් දාන්න 4.26 ගැනිලි 10000යි. 10000යි. ඒක ඇවිල්ලා ගැඩුම් නොවේ, ණයගිමි නොවේ, වියදම් නොවේ වෙනත්. එක වෙනත් වලට දාන්න. වෙනත් වලට දාන්න. අවසාන එක ලද කොමිස් 8000යි. ලද කොමිස් 8000යි. 4.28 ලද කොමිස් 8000යි. ඒක ඇවිල්ලා විකුණුම් නොවේ, ණය කැති නොවේ, ආදායම් තමයි. ආදායම් තමයි. හරි. එහෙනම් දැනට ප්‍රශ්නාංක 56 අපි මුදල් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලයයි විතරයි සකස් කළේ. බලන්න ඒක තුල කොච්චර දේවල් තිබුණාද? මේ ගණතුණු ටික ඔයාලට නොතේරෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ මුදලින් සිදුවෙච්ච දේවල් කොහොමද ගලපගන්නේ කියන එක.